SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් අද 2020 සැප්තැම්බර් 20 ඉරිදා සිරස්තල මහනුවර පස්මහල් නිවසක් යාබද හෝටලයක් මතට කඩා වැටේ. අඹුසැමි යුවලක් සහ මාස එකහමාරක් වයසති බිලිඳා මරුට. සහරාන් අත්අඩංගුවට නොගැනීම පිටුපස දේශපාලන බලපෑම් තිබුණා. මුස්ලිම් දේශපාලකයන්ට ඕන විදිහට බොහෝ දේ සිදු වුණා. හේමසිරි පාස්කු කොමිසමේදී කියයි. ඉන්දීය රිමාන්ඩ් භාරයේ සිටින CCD කොස්තාපල් ආගිය තැන් පිළිබඳ එරටදී විමර්ශන ඇරඹේ. අංගොඩ ලොක්කා සමග සබඳතා ඇද්දැයි සොයා පරීක්ෂණ. බාල වයස්කරුවනට මත්කුඩු අලෙවි කළ තරුණියක් කොටුවේ. හෙරොයින් ජාවාරම්කාර බැරල් රංජිත් අත්අඩංගුවට. ෆැලන් ඇන්ඩ්‍රියා දෙරණ ඩ්‍රීම් ස්ටාර් ලෙස කිරුළ පළඳී. ෆැලන් ඇන්ඩ්‍රියා ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Late Night Prime. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශය සමගින්. මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පස්මහල් නිවසක් යාබද කුඩා හෝටලයක් මතර කඩා වැටීමෙන් අද අඹුසැමි යුවලකට සහ මාස එකහමාරක් වයසැති ඔවුන්ගේ බිලිඳාට ජීවිත අහිමි වුණා. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය සඳහන් කළේ කඩා වැටුණු පස්මහල් නිවස කිසිසේත්ම එම භූමියේ තත්ත්වය සැලකිල්ලට නොගත් අස්ථාවර ඉදිකිරීමක් ලෙස හඳුනාගෙන ඇති බවයි. The big story. මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ සංගමිත්තා මාවතේ බැවුමක පිහිටි පස්මහල් නිවසක් අද ඊට පහළින් පිහිටි කුඩා හෝටලයක් මතට කඩා වැටී තිබුණා. මේ එම නිවස කඩා වැටීමට පෙර පැවති ආකාරයයි. ප්‍රදේශවාසීන් සඳහන් කළේ අද අලුයම පහට පමණ විශාල ශබ්දයක්ද සමග මෙම නිවස මුළුමනින්ම කඩා වැටුණු බවයි. අද අලුයම කඩා වැටුණු මෙම පස්මහල් ගොඩනැගිල්ල තුළ අනතුර සිදුවන අවස්ථාවේදී කිසිවෙකුත් රැඳී සිටියේ නැහැ. නමුත් ඉන් පහළ පිහිටි කුඩා හෝටලය තුළ අනතුර සිදුවන විට විශේෂයෙන්ම අඹුසැමි යුවලක් ඔවුන්ගේ මාස එකහමාරක් පමණ වී ඇති කුඩා බිලිඳා සහ තවත් කාන්තාවන් දෙදෙනෙක් රැඳී සිටියා. ඒ අතර අඹුසැමි යුවල සහ ඔවුන්ගේ මාස එකහමාරක් වයසති බිලිඳා එක් කාමරයකත් සෙසු කාන්තාවන් දෙදෙනා තවත් කාමරයකත් නිදා සිට තිබුණා. අනතුරු සිදුවීමත් සමග එම කාන්තාවන් දෙදෙනා තම කාමරයේ සිරව සිටියදීම 119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ පොලිසිය දැනුවත් කිරීමත් සමග පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ඔවුන් දෙදෙනා බේරාගෙන තිබුණා. මං ජනේලෙ ගාව හිටුවේ ඇඳේ තමයි හිටියේ. මගේ ගාව යහපැත්තෙන් හිටිය මේ දුවෙක්. ඒ දුව නැන්දා කිව්වා ඊට පස්සේ එතකොට කොන්ක්‍රීට් එක කඩාගෙන වැටිලා. මගේ ෆෝන් එක හොඳ වෙලාවට ළඟ තිබුණා. ඒකට මේ කෝල් ගත්තා මේ 119 ගැහුවා. ඊට පස්සේ ටක් ගාලා පොලිසියෙන් කට්ටිය ආවා ඇවිල්ලා ලන්වත් දාලා අපි දෙන්න නම් බාගත්තා. යහපැත්තේ කාමරේ තමයි පුතයි දුවයි බබයි හිටියේ. මං හිතපු තැන වගේ තමයි වැහිලා නැති. අනිත් ඔක්කොම වැහිලා තිබ්බේ. සුන්බුන් වලට අටව සිටි සැසු දෙදෙනා බේරා ගැනීමේ මෙහෙයුම යුද හමුදා 11 වෙනි ශ්‍රී ලංකේය සේනාංකාධිපති බ්‍රිගේඩියර් සාරද සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු යුද හමුදා නිලධාරීන් කණ්ඩායමක් විසින් ආරම්භ කරනු ලැබුවා. එය අනුව පැය කිහිපයක් තුළ සුන්බුන් අතර සිටි මාස එකහමාරක් වයසති බිලිඳා සොයා ගැනුණා. एक मिनट एम्बुलेंस कर देना ළමයාව ටක් ගාලා
අනතුරුව බිලිඳාව මහනුවර ජාතික රෝහල වෙත යවනු නමුත් රෝහලට රැගෙන යන විටත් දරුවා ජීවිතක්ෂයට පත්ව සිටියා. උදෑසන 8:20ට පමණ අපිට මාසයක් සහ දින 18ක පමණ ගැහැණු දරුවෙක් මෙම රෝහලට ඇතුළත් කරා. ඇය ඇතුළත් කරන විටත් මියගොස් සිටියා. මේ අතරතුර සුන්බුණුවලට යට වූ බිලිඳාගේ මව්පියන් සොයා අකණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක වුණා. ඔවුන් දෙදෙනාගේ සිරුරු තිබෙන ස්ථානය ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන තිබුණද කොන්ක්‍රීට් කණු වලින් එම ස්ථානයේ වැසී තිබෙන නිසා සිරුරු ගොඩ ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා. අද පස්වරු 2:30ට පමණ එම යුවලගේද සිරුරු ගොඩ ගැනීමට ආරක්ෂක අංශ සමත් වූ නමුත් ඒ වන විටත් ඔවුන්ට දිවි අහිමි වී තිබුණා. මෙලෙස ජීවිතක්ෂයට පත්වනේ 35 හැවිරිදි චමිල ප්‍රසාද් සහ ඔහුගේ බිරිඳ 32 හැවිරිදි අචලා ඒකනායකයි. මේ පස්මහල් නිවසේ එක කොන්ක්‍රීට් ස්ලැබ් එකක් සම්පූර්ණ මේගොල්ලොන්ගේ ශරීර මතට පැමිණලා තිබ්බා. ඉතින් ඊටම අසීරු වුණා ඒක කඩා ඉවත් කරන්න. මොකද ඒ පස්මහල් නිවසේම බර ඇවිල්ලා තිබ්බ එතට. ඉතින් නමුත් අපි බාරදූර කට්ටය කරා. ශ්‍රී ලංකා පොලිසිය සහ අවට අයවලුන් සමග එකතු වෙලා දැනට මලසිරුරු යවලා තියෙන රෝහලට ඉතුරු කටයුතු දැන් පළාත් කට්ටියත් සමග එකතු වෙලා වැඩේ කරන්නේ. කඩාවැටීමට ලක් වූ පස්මහල් නිවස ඉදිකිරීමේදී භූමියේ පවතින තත්ත්වය කිසිසේත්ම සැලකිල්ලටගෙන නොමැතිවීම හේතුවෙන් මෙය අස්ථාවර ඉදිකිරීමක් ලෙස හඳුනාගෙන ඇතැයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසනවා. සාමාන්‍ය NBRO විදියට සහ මේ අනිකුත් ආයතන ගණනාවක් එකතු වෙලා ප්‍රාදේශීය සභා පළාත් පාලනයේ සියලු ආයතන එකතු වෙලා මේ 2011 ඉඳලා අපි ක්‍රියාත්මක කරනවා. මේ ගොඩනැගිලි හදද්දී ඒ වගේම සංවර්ධන ව්‍යාපෘති කරද්දී ඒවට නිර්දේශ දෙනවා මේ ක්‍රමවේදයන්ට අනුව මේ ඉදිකිරීම කරන්න කියලා. මේ ඉදිකිරීමේදී භූමියේ තියෙන විද්‍යාත්මක තත්ත්වයන්ට ගැළපෙන ආකාරයට ඉදිකිරීමක් සිද්ධ වෙලා නැහැ. ඒ වගේම මෙතන ස්වභාවිකව ගත්තන් පස්සේ මෙතන සාමාන්‍යයෙන් අස්ථාවර භූමියක්. ඒ අස්ථාවරත්වයට යෝග්‍ය වෙන ආකාරයට සැලසුම් වීමක් මේ ගොඩනැගිලි ඉදිකිරීමේදී සිද්ධ වෙලා නැහැ. The big story. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. සහරන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම පිටුපස දේශපාලන බලපෑම් පැවතියේ යැයි තමා විශ්වාස කරන බවත් මුස්ලිම් දේශපාලඥයන් තරහ කර ගැනීමට නොහැකි යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම තමාට පැවසූ බවත් හිටපු ආරක්ෂක ලේකම් හෙම්සිරි ප්‍රනාන්දු මහතා පාස්කු ප්‍රහාරයේ විමර්ශන කොමිසම හමුවේ ඊයේ කියා සිටියා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ මුස්ලිම් දේශපාලඥයින්ට අවශ්‍ය ආකාරයට බොහෝ දේ සිදු වූ බවයි. එමෙන්ම හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වන කරුණාසේන හෙටිආරච්චි මහතාද ඊයේ කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. ඊයේ තෙවැනි දිනටත් සාක්ෂි ලබා දුන් හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වන කරුණාසේන හෙටිආරච්චි මහතා බ්‍රිගේඩියර් සුරේෂ් සලේ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ ධුරයේ සිටියේදී ඔහු ඉස්ලාම් අන්තවාදය පිළිබඳව තමන්ව ලිඛිතව දැනුවත් කර තිබූ බව සඳහන් කළා. බ්‍රිගේඩියර් සලේ එම ධුරයෙන් ඉවත් කළ පසු මැලේසියාවේ ඩිෆෙන්ස් ස්ට්‍රැටජි කවුන්සිල් ලෙස කටයුතු කිරීමට දිවයිනින් පිටත්ව ගිය බවත් ඔහු ඉවත් කිරීමට දේශපාලන බලපෑම් තිබූ බවත් ඒ මහතා අනාවරණ කළා. සලේ මහතා හිටපු ආරක්ෂක ලේකම් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඉතා ළඟින්ම වැඩ කළ අයෙකු වූ බැවින් ඔහුගේ පක්ෂපාතී භාවය පිළිබඳව ගැටලුවක් මතු කරමින් ඔහු ඉවත් කරන ලෙස දේශපාලනික බලපෑම් පැමිණි බවයි කරුණාසේන හෙටිආරච්චි මහතා පැවසුවේ. එවිට දේශපාලන බලපෑම් කළේ කවුදයි ජනාධිපති කොමිසම විමසා සිටියා. නම සඳහන් කළ නොහැකි පාර්ශවයක් තමන්ට ඒ සඳහා උපදෙස් දුන් බවකී කරුණාසේන හෙටිආරච්චි මහතා පසුව ජනාධිපති කොමිසමට අදාළ නම ලිඛිතව ඉදිරිපත් කළා. මේ අතර පාස්කු ප්‍රහාරය වන විට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දු මහතා ඊයේ සිව්වන දිනයටත් කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. එහිදී පළමුව රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විමසා සිටියේ වවුනතිව් පොලිස් නිලධාරීන්ගේ ඝාතනය, මාවනැල්ල බුදු පිළිම කැඩීම, වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීම ඇතුළු කරුණු රසක් පිළිබඳව තොරතුරු අනාවරණ වී තිබියදී එය භයානක බව නොවැටහුණේ ද යන්නයි. ඊට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා දුන්නේ මෙවන් පිළිතුරක්. වැටහුණා නැගෙනහිර දේශපාලන ක්‍රියාවලිය හැසිරීම ගත්තාම ඔවුන් රජයට කොතරම් අවශ්‍යද කියන එක සැලකිල්ලට ගනිද්දී පියවරක් ගැනීම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මෙරට පැවතින මැතිවරණ ක්‍රමය අනුව සුළු ජාතිකින්ට බලයක් තිබ්බා රජයට බලපෑම් කරන්න. ඒ අනුව රජය ඒ අය සතුටු කරන්න ගොඩක් දේවල් කළා. ඉදිරියේදී හිටපු පොලිස්පතිවරයා සාක්ෂි ලබා දෙද්දී ඒ දේවල් කියයි. විශේෂයෙන් නැගෙනහිර ප්‍රදේශයේ දේශපාලනඥයන් හැසිරුණු ආකාරය නිසා පොලිසියට තම රාජකාරී කිරීමේදී විවිධ බාධා එල්ල වුණා. අත්අඩංගුවට ගැනීම සිදු කිරීමට නොහැකිවීම, අත්අඩංගුවට පත්වන තැනැත්තන් පොලිසියටම පැමිණ පැහැරගෙන යාම යනාදී දේවල් සිදු වුණා. එය ආරක්ෂක අමාත්‍යාංශයට හෝ නිලධාරීන්ට වැළැක්විය නොහැකි තත්ත්වයක් වුණා.
ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීම ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ මට්ටමින් කළ යුතු තිබුණා. නමුත් මුස්ලිම් දේශපාලනඥයන්ට අවශ්‍ය විදිහට බොහෝ දේවල් සිදු වුණා. යනුවෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා. එහිදී රාජ්‍යීය අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ඍජුව විමසා සිටියේ සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම පිටුපස දේශපාලන බලපෑම් පැවතියද යන්නයි. එවිට හේමසිරි ප්‍රනාන්දු මහතා "ඔව් මට යම්තාක් දුරකට එහෙම හිතෙනවා. ඒ වන විට සහරන් හෂීම් දේශපාලන පක්ෂයකින් මැතිවරණයකට පවා ඉදිරිපත්ව සිටියා" යනුවෙන් පැවසුවා. මුස්ලිම් තරුණීන් රැඩිකල් වීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයෙන් ලබා දී තිබූ වාර්තා ආරක්ෂක කවුන්සිලේ අවධානයට යොමු කරන විට ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය වුණේ කුමක්දයි රාජ්‍ය අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මෙහිදී විමසනු ලැබුවා. ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වුවේ නැහැ. එතුමා කැමති වුණේ නැහැ මුස්ලිම් දේශපාලනඥයන් සමග අර්බුදයක් ඇති කරගන්න. ජනාධිපතිතුමා එක්ක මම පෞද්ගලිකව කතා කළා ස්වාමීනි IS පුහුණුව ලබා පැමිණෙන අය සහ මෙරටට පැමිණෙන දේශකයන් ගැන. සමහර අයට වීසා අරන් තින්නෙත් මෙහෙන්. යයි හේමසිරි ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා. ඊට ජනාධිපතිවරයා ප්‍රතිචාරයක් දැක්වුවේදයි රාජ්‍ය අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසූ විට ඔහු පැවසුවේ මේ ඕවා පරිස්සමෙන් කරන්න ඕනේ. මුස්ලිම් දේශපාලකයන් තරහ කරගන්න බෑ. යනුවෙන් ජනාධිපතිවරයා පැවසූ බවයි. මේ වගේ කාරණාවකට ඉබිගමනින් නැතුව ඉතා ඉක්මනින් පියවර ගන්න ඕනේ කියලා ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළේ නැද්ද? යනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරිය එවිට විමසා සිටියා. එවිට පිළිතුරු දුන් හිටපු ආරක්ෂක ලේකම්වරයා "මට එතුමා සමග පුද්ගලිකව කතා කරන්න බෑ. යම්කිසි කණ්ඩායමක් අපි අතර නෝක්කාඩුවක් ඇති කරලා තිබුණේ. අපි ඈත් වුණා. එතුමා විරසක වුණා මාත් එක්ක. මට ඔහු ගැන කලකිරීමක් ඇති වුණා. මම කොහොමත් අයින් වෙන්න හිටියේ. සහරාන්ට පින් සිද්ධ වෙන්න ඒක ඉක්මන් වුණා" යනුවෙන් පැවසුවා. එම විරසක වීමට හේතුව කුමක්දයි කොමිසම විමසූ අවස්ථාවේ දේශපාලනඥයින් 5 දෙනෙකු තමන්ට විරුද්ධව ජනාධිපතිවරයාට අසත්‍ය තොරතුරු පවසා තිබූ බව හේමසිරි මහතා කියා සිටි අතර ඔහු පසුව එම නම් ලිඛිතව සටහන් කර කොමිසමට ඉදිරිපත් කළා. "මම මේ පාස්කුවම ප්‍රහාරයේ වගකීම බාර ගන්න සූදානම් නැහැ. මට ලැබුණු තොරතුරු ලාච්චුවට දාලා අවුරුදු නිවාඩුවට ගියා නම් අන්න මම වැරදි" යනුවෙන්ද හේමසිරි මහතා පැවසුවා. මෙහිදී ජනාධිපති කොමිසම හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අවධානය ඔහු කුච්චවේලි නාවික හමුදා කඳවුරේ සේවය නිරතව සිටියේදී සිදු සිදුවීමක් සම්බන්ධයෙන් යොමු කළා. කුච්චවේලි නාවික හමුදා අනුකණ්ඩයේ බාරව මම සේවය කළා. ඒ කාලේ මම මාස 6කට පෙර නිවාඩුවක් ඉල්ලා සිටියා. මට නිවාඩු අනුමත වූ දිනේ මම දවල් 2ට කෝච්චියෙන් ගෙදර ආවා. එදිනම රාත්‍රී 11ට පමණ අපේ කඳවුරට ප්‍රහාරයක් එල්ල වුණා. කඳවුරේ හිටපු 24 දිනම මැරෙද්දී මම පමණක් දිවි ගලව ගත්තා. යනුවෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා එම මතකය ආවර්ජනය කළා. එහිදී ජනාධිපති කොමිසම හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් විමසා සිටියේ පාස්කු ප්‍රහාරය දවසේ වුණෙත් ඔය දේම නේද යන්නයි. ඊට සිනාසුණු හේමසිරි ප්‍රනාන්දු මහතා පිළිතුරු ලබා දීමෙන් වැළකී නිහඬව සිටියා. මෙතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා තමන්ට විරුද්ධව කළ ප්‍රකාශ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ඒ මහතාගේ මාධ්‍යකයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඉදිරියේදී ජනාධිපති කොමිසම විසින් සාක්ෂි ලබා දීමට හිටපු ජනාධිපතිවරයාට අවස්ථාවක් ලබා දුනහොත් සැබෑ කරුණු හෙළිදරව් කිරීමට ඒ මහතා සූදානම් බව එම නිවේදනයේ සඳහන්. මෙතර පසුගියදා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කතෝලික සභාව සහ කාදින හිමිපාණන් පෙර දැන සිටියයි එල්ල කළ චෝදනාව කොළඹ අගරතුගුරු පදවිය ප්‍රතික්ෂේප කරනවා. එම පදවිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙවන් ප්‍රහාරයක් පිළිබඳව කිසිදු කතෝලික පියතුමකු පෙර දැනුවත්ව සිට නොමැති බවයි. යෞවනයේ සිහින සැබෑ කරන ගායන තාරකා පෙළහර දෙරණ ඩ්‍රීම් ස්ටාර් නවවැනි අදියරේ සිහින තරුව ලෙස ෆැලන් ඇන්ඩ්‍රියා ඊයේ කිරුළු පැළඳුවා. මෙහි අවසන් තරගකරුවන් තිදෙනා අතුරින් සිහින තරුව තෝරා ගැනුනේ ප්‍රේක්ෂක ඔබගේ SMS මනාපයෙන්. Derana Dream Star Grand Finale. යෞවනයේ සිහින සැබෑ කරන දෙරණ ඩ්‍රීම් ස්ටාර් මෙවර පැවැත්වුණේ අකණ්ඩව නවවන වර්ටයි. දහස් සංඛ්‍යාත තරගකරුවන් පිරිසක් දක්ෂ ප්‍රවීණ විනිසුරු මඩුල්ලක විනිශ්චයට භාජනය කිරීමෙන් තෝරා ගන්නා ලද 55 දෙනෙකු ඩ්‍රීම් ස්ටාර් අවසන් වටයට පිවිසි අතර ඉන් 30 දෙනෙකු රසික මනාපය මත අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා. ඔවුන් අතරින් සිහින තරුව කිරුණේ හිමිකරු තේරීමේ අවසන් මහා තරගය ඊයේ පැවැත්වුණේ මාර්ගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී. ගායන තාරකා පෙළහර දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 9 ගිහාන් බණ්ඩාර ෆැලන් ඇන්ඩ්‍රියා සහ නුවන්දිකා සේනාරත්න කිරුළ සඳහා තරග වැදුණා.
ප්‍රේක්ෂක SMS මනාපයෙන් ජයග්‍රාහකයන් තෝරා ගැනීම සිදු කෙරුණු අතර දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 9 හි තුන්වන ස්ථානය හිමි කරගත්තේ ගිහාන් බණ්ඩාරයි. Gihan Bandara. මේ අනුව නොන්දිකා සේනාරත්න සහ ෆෙලන් ඇන්ඩ්‍රියා සිහින තරුව කිරුළ වෙත සමීප වූ අතර වැඩිම මනාප හිමි කර ගනිමින් ශ්‍රී ලාංකේය යෞවනයේ සිහින තාරකාව ලෙස අභිෂේක ලැබීමට ෆෙලන් ඇන්ඩ්‍රියා සමත් වුණා. Fallon Andrea. යනුව නුවන්දිකා සේනාරත්නට සිහින තරුව අනුශූරතාව පිට ලැබුණා. Nuandika Senaratna. Then Dream Star Season 9. දෙවන ස්ථානය. ජය කිරුළ හිමි කරගත් ෆැලන් ඇන්ඩ්‍රියාට හිමි ත්‍යාග සහ කුසලාන පිරිනැමීමට. ජයග්‍රාහකින්ට රුපියල් ලක්ෂ 200කට අධික වටිනාකමකින් යුත් ත්‍යාග මෙහිදී පිරිනැමුණා. කිරුණදිරු ජයග්‍රාහකයාට රියලිටි ඉතිහාසයේ පිදින දැවැන්තම ත්‍යාගයේ ලෙස රුපියල් ලක්ෂ 150ක් වටිනා සුඛෝපභෝගී නිවසක් මෙවර සිහිනතරුව වූ ෆෙලන් ඇන්ඩ්‍රියාට හිමිවීම විශේෂත්වයක්. Derana Dream Star Grand Finale. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායික අංශය මෙරට ආර්ථිකයේ කොඳුනාරටිය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හම්බන්තොට අද පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 2020 කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායික සංවර්ධන සම්මන්ත්‍රණය හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. මම හිතන්නේ අද මම ඊටම සන්තෝෂ වෙනවා. මේ ශාලාවේ මේ සම්මන්ත්‍රණය පැවැත්වීම ගැන. මොකද පසුගිය අවුරුදු 5 මේ සම්මන්ත්‍රණ තිව්වේ නැහැ. මොන සම්මන්ත්‍රණ මේකේ වාසනාවට වී එහෙම ගබඩා කරේ නැති නිසා මේ සම්මන්ත්‍රණ ශාලාව ඔබට පාවිච්චි කරන්න අද ඉඩ තියෙනවා. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය අද අපේ රටේ ආර්ථිකයේ කොඳුරු ආරටියයි කියලා කිව්වොත් ඒක නිවැරදි. එම අංශය දිවයිනේ මුළු ව්‍යවසායක සංඛ්‍යාවෙන් 75%කින් සමාන්විතයි. ශ්‍රී ලංකා මහා බැංකුවේ සහයෝගය ඇතිව COVID-19 මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර නගා සිටුවීම සඳහා රුපියල් බිලියන 133ක මුදලක් වෙන් කිරීමට හැකියවීම අපිට සතුටක්. අපි පසුගිය කෙටි කාලය තුළ ණය සඳහා සහනදායී පොලි අනුපාත හඳුන්වලා දෙන ණය අපකර ලබා දීම ඔස්සේ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නැවත නගා සිටුවීමට අවශ්‍ය පියවර ගත්තා. ශ්‍රී ලංකාවට විදේශීය විනිමය ලබා ගැනීම අදාළ මෙම කාර්ය සඳහා දිරිගැන්වීම රජයක් ලෙස අපි වගකීමකින් ඉටු කරන බවත් අපි පවසනවා. මේ ආයෝජකයන් නැගී එන බවට බැංකු සාක්ෂි දරනවා. ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පලා යාමට උත්සාහ කිරීමේදී එරට අත්අඩංගුවට පත් වූ කොළඹ අපරාධ කොට්ටාසේ කොස්තාපල්වරයා පිළිබඳ ඉන්දිය පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඒ ඔහු අත්අඩංගුවට පත්වීමට පෙර ඉන්දියාවේ ගමන් කළ ස්ථාන සහ පැවති සම්බන්ධතා පිළිබඳවයි. මෙම කොස්තාපල්වරයා පසුගියදා සපුගස්කන්ධ ප්‍රදේශයෙන් හෙරොයින් කිලෝ 23ක් සොයා ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙක්. කොළඹ අපරාධ කොට්ටාශයේ සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඉන්දියාවේ ධනුෂ්කොඩි පොලිසිය අත්අඩංගුවට පත්වන්නේ පසුගිය පසුවැනිදායි. ඒ මුහුදු මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාවෙන් පලා ගොස් තමිල්නාඩුවෙන් නීති විරෝධීව ඉන්දියාවට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී පසුව රාමේශ්වරම් අධිකරණය විසින් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. රිමාන්ඩ් බහරේ සිටින සැකකරු පිළිබඳ එරට පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ ඔහු ඉන්දියාවට ඇතුළු වූ ආකාරය සහ අත්අඩංගුවට පත්වීමට පෙර ගමන් කළ ස්ථාන සම්බන්ධයෙන් ඉන්දියාවේදී ඝාතනය කළ බවට සැක කෙරෙන සංවිධානාත්මක අපරාධකාරී නායක අංගොඩ ලොක්කා සමග සම්බන්ධතාවක් පවතින්නේ දැයි ඔහුගෙන් විමසා ඇති අතර ඔහු පවසා ඇත්තේ එවැනි සම්බන්ධයක් නොමැති බවයි. මෙම කොස්තාපල්වරයා පසුගියදා සපුගස්කන්ධ ප්‍රදේශයෙන් හෙරොයින් කිලෝ 23ක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය වී සිටි සැකකරුවෙක්. මහා පරිමාණයෙන් මද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලයක් පවත්වාගෙන ගිය දෙමටගොඩ වේලුවන පාරේ පදිංචි ජගත් නමැත්තෙකු සහ තවත් 5 දෙනෙකු අද අත්අඩංගුවට ගැනුණේ වැලිකඩ පොලිසිය විසින්.
ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 25ක් ජාවාරමින් උපයාගත් රුපියල් 86,000ක් ලැප්ටොප් 3ක් සහ ජංගම දුරකථන 6ක් පොලිස් භාරයට ගත්තා. අත්අඩංගුවට පත් වූ පිරිස අතර සිටින කාන්තාවක් සන්තකයේ තිබී කුඩා පැකට් 60ක සුරා තිබූ හෙරොයින් ග්‍රෑම් 12ක්ද සොයා ගැනුණා. මත්කුඩු ජාවාරම් පිළිබඳ ප්‍රධාන සැකකරුවෙකු වන මොහමඩ් මොහිදීන් ෆාරුක් හෙවත් බැරල් රංජන මැත්තා අද අත්අඩංගුවට ගැනුණේ කොළඹ ග්‍රෑන්ඩ් පාස් 185 ප්‍රදේශයේදී. ඔහු සතුව තිබූ මත්කුඩු ග්‍රෑම් 7ක් සහ ජංගම දුරකථන 12ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරුගෙන් හෙළි කරගත් තොරතුරකට අනුව මත්කුඩු ග්‍රෑම් 5ක් සමග කාන්තාවක් සහ තවත් අයෙකුද ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. දැන් මේ කාගෙන්ද බඩු ගත්තේ මේ හෙරොයින්? දැන් මෙයාට කාගෙන්ද හම්බ වෙන්නේ? නෝනම්මගෙන් නෙමෙයි. මම ලලිත් කියනවා. ලලිත් කොහෙද ඉන්නේ? දැන් දන්නේ. පිටකොටුයි. දඬුවම මොකද්ද කියලා දන්නවද මේක? අවුනොත් මරණීය දඬුවම වනේ. බාලවයස්කාර පිරිමි ළමුන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹ වූ සෙල්වදොරේ සොලෝචනා හෙවත් සුච්චි නැමැති කාන්තාවක්ද අද දඹුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණා. 18 හැවිරිදි විවාහක කාන්තාවක් වන ඇය බාලවයස්කරුවන්ට මත්කුඩු අලෙවි කොට ඔවුන් ලිංගික ක්‍රියාකාරකම් වලට යොදාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. මත්කුඩු ජාවාරම්කරු කුඩු තුෂාරගේ සමීපතමෙකු වන ඉෂාන් චතුරංග පෙරේරා මත්කුඩු ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 800ක් සමග රත්නපුර නගරයේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගාල්ල සරින්තු කඩේ ප්‍රදේශයේ පාසල් දෙකක් අසල කලක සිට පවත්වාගෙන ගිය බාබුල් ජාවාරමක් නීතිය රැහැනට හසු කර ගැනීමට ගාල්ල පොලිසියේ දූෂණ මර්දන ඒකකය අද සමත් වුණා. බාබුල් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10ක්ද සමගින් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කඩුබැද්ද ජුබිලිපාර මැල්වත්ත ප්‍රදේශයේ නිවසක් තුළ දීර්ඝ කාලයක් සිදු කරගෙන ගිය මද්ද්‍රව්‍ය ජාවාරමක් වැටලීමට ගල්කිස්ස කොට්ටාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් අද සමත් වුණා. එහිදී සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගැනුණේ අයිස්ක්‍රීම් 45ක් මත්පෙති 70ක් සහ ජංගම දුරකථන 8ක් සමගින්. පාස්කු ප්‍රහාරයට මෙන්ම මත්කුඩු වෙළඳාමට සම්බන්ධ සැමට මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අද ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍යට අදහස් දක්වමින්. සමගි ජනබලවේගයේ ප්‍රවර්ධන වැඩසටහනක් අද ගාල්ලේදී පැවැතුනේ එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී ගාල්ල නීල්ස් කිවත්ත බෙන්තර ශ්‍රී ධර්මාරාම විහාරස්ථානයේ පැමිණි විපක්ෂ නායකවරයා ආගමික වතාවත් වල නිරත වුණා. දැන් කොහොමද පෙරමුණේ අරගෙන මම ආරාධනා කරනවා දරුවන් මාත්‍යගේ සාකච්ඡා කරා ඔබට එහෙම දැක්කුවේ ඒකත් පත්තරවල හැබැයි මාධ්‍ය වල නම් ඒක දැක්කුවේ නෑ වැඩි තියෙන්නේ මේ පාස්කු ප්‍රහාරයේ මේ මහ බැංකුවේ කුණු කන්දල් දෙකක් මාර්ග ගන්න අනිත් 2 ලක්ෂ 10,000 මේ කිසි ගැටලුවක් ඉන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා පැමිණියේ බලපිටිය මහකරාව ශ්‍රී තපෝදනාරාම මහ විහාරස්ථානයටයි. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සෑම සියලු දෙනාම නීති හමුවට ගෙනෙන්නට ඕන. සියලුම දෙනාට දැඩි දඬුවම් දෙන්නට ඕන. මමතරේ විශ්වාස කරන දෙයක් තමයි කුඩු වෙළඳාමට ත්‍රස්තවාදයට අනිවාර්යයෙන්ම අපේ රටේ මරණීය දඬනය ක්‍රියාත්මක කරන්න. ඒ නිසා මම විශ්වාස කරන ආකාරයට පාස්කු ප්‍රහාරයට සැලසුම් කරන්නට ක්‍රියාත්මක කරන්නට දායකත්වය ලබා දුන් සියලු දෙනාටම ඒ මරණීය දඬනය නියම කළ යුතුයි කියන එක තමයි මගේ අදහස. දැන් තවත් පුවත් කිහිපයක්. තමිල්නාඩුවේ රාමේශ්වරන් සිට මුහුදු මාර්ගයෙන් මෙරට රැගෙනමින් තිබූ කහ කිලෝ 400ක් මුහුදු කුඩල්ලන් කිලෝ 600ක් සහ මුහුදු පැලෑටි කිලෝ 800ක් සිය බහරයට ගැනීමට ඉන්දිය සමුද්‍රීය පොලිස් නිලධාරීන් සමත්ව තිබෙනවා. ඊයේ වැටළුවෙම කහ සහ අනෙකුත් ද්‍රව්‍යවල වටිනාකම ඉන්දියානු රුපියල් ලක්ෂ 25ක්. මේ අතර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුමර මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ ශ්‍රී ලංකා යුද හමුදාවේද සහාය ඇතිව රට තුළ කහ වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බවයි. අපි ඊගාව කන්න වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා ස්වයංපෝෂිත වෙන්න ඕන ප්‍රමාණය මේ රටේ කහ වගා කරන්න. දැන් මේ වෙනකොටත් බීජ හදන්න හමුදාවට වෙනම දීලා වැඩ පිළිවෙලක් හදලා තියෙනවා. මම ලබන දෙවෙනිදා ගාල්ල ගිහිල්ලා හමුදා කඳවුරක පැල ලක්ෂයක් අපි ලබලා දෙනවා. හොරණ මොරගහයිනේ නිවසකින් ගෝඩා ලීටර 1036ක් නීති විරෝධී මත්පැන් ලීටර 22ක් සහ මත්පැන් පෙරීමට යොදා ගන්නා උපකරණ තොගයක් සොයා ගැනීමට හොරණ පොලිසිය සමත් වුණා. නිවසේ ජල ටැංකියක් තුල නීති විරෝධී මත්පැන් ගබඩා කර තිබී ඇති අතර නිවසේ හිමිකාරණිය අත්අඩංගුවට ගැනුණා. මේ අතර වෙළඳසැලක් ඉදිරිපිටදී දැරියක් මීහරකෙකුගේ පහර දීමකට ලක්වන ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.